ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සමදරා චම්පිකා උත්පලා යන දියණිවරුන් තිදෙනාද දිලීප බෑනාත් මුණුබුරන් වන ගඟුල් සකුල් චනුප යන පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය පොළොන්නරුවේ අලුත්ව අංක 113 නිවසේ පදිංචි W සෝමලතා ගුරු මෑණියන්ට අවුරුදු 75ක් පිරීම නිමිත්තෙන් එතුමියටද ජී විමලසේන පියාණන්ටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේ ඇතුළු රණවිරුවන්ටද නෑදෑ හිත මිතුරන්ටද ලෝකවාසී සැමටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දැන්ට පවතින වසංගත රෝගී තත්වයෙන් පීඩාවට පස් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. දෙපාර්ශ්වයෙන් මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සකදාගාමි ඵලං අනාගාමි ඵලං අරහන්ත ඵලං සච්චිකරයාති. දවසේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛව සිටින්නා වූ ධර්මදේශනාව සඳහා සවන් දෙන සදහැබර පින්වත්නි, බුදු සමය පළමුව බුදු සමය, දෙවනුව ථෙරවාදය සහ මහායානය. රටින් රටට යන විට තවත් චාරිත්‍ර වාරිත්‍ර එකතු වෙලා පවතිනවා. ඒ විතරක් නෙමෙයි, ඒ රටවල බුදු සමය පිරිහි යන විට තවත් රටවලින් උපසම්පදා වෙන දේවල්, සදහම් පොත්පත් වෙන දේවල් ගෙනත් තිබෙනවා. ධර්මයේ ගඟුලක් නම් සුද්ධ ශාසනයේ අවුරුදු 2600ක් තිස්සේ මේක ආරම්භක ස්ථානයේ ඉඳන් ගලා නැවිත් වෙනවා පුළුල් වෙමින්. ගංගාවක් ආරම්භ වුණ තැන සිට පුළුල් වෙනකොට සිදුවෙන දේම බුදු සසුනටත් වෙලා තියෙනවා කියලා තමයි මම දකින්නේ. ගංගාවක් ආරම්භ වෙන්නේ කඳු වැටියක මුලින්. කන්දට ඇදහැරෙන ජලය පොළොවට උරාගෙන ආපහු පිරිසුදු ජලයේ වශයෙන් එනවා උල්පතකින්. මේ ප්‍රධාන උල්පත මුල් කරගෙන තමයි නමක් තියන්නේ. වැඩිදුර එන්න ලැබෙන්නේ නැහැ මේකට අතුරු ගංගා, ඇලදොලවල්, කුඹුරු, තවත් පිරිසුදු අපිරිසුදු ස්ථාන ඔස්සේ ජලය එකතු වෙනවා. නගර හරහාවොත්, ගම්මාන හරහාවොත් වැසිකිලි කැසිකිලි පද්ධති, කාණු පද්ධතිත් එකතු වෙනවා. කියන්නේ ගඟ වුණාට ඊට පස්සේ හුඟක් කුණු එකතු වෙලා තියෙන්නේ. ඒ වගේ මේ වර්තමානයේ පවතින කාරණා තුළ අපට බුදු සමය හොයාගන්න ගියොත් මම හිතන්නේ අර ගඟක පිරිසුදු ජලය ගම් මෝයේ කටින් හොයන්න යනවා වගේ වැඩක් කියලා. වගේ උදාහරණයක් ඕක. නමුත් අපට ගඟ මුලට යන්න පුළුවන් නම් මෙන්න මේ නිසා බුදු සමය මම දකිනවා බුදුරජාණන් වහන්සේ පහළ වී අවුරුදු 20කට පසු ශික්ෂාපද පැනීම තුළින් ආරම්භ කළා වූ බුදු සමයට පෙර ආතුව ශික්ෂාපදත් නොපැන වූ මුල් බුදු සමයක් නැත්තම් ධර්ම විනයක් තිබුණයි කියලා. අපේ ඉගැන්වීම් තුළ නම් අපට අසන්නට ලැබෙන්නේ මංගල ධර්ම දේශනයේ ධම්සක් පැවතුම් සූත්‍රය, පස්වග තවුසන්ට දෙසූ දේශනය අනත්ත ලක්කන සූත්‍රය කියලා. ධම්සක් පැවතුන සූත්‍රය අසා සෝවාන් වූ බව සහ අනත්ත ලක්කන සූත්‍රයෙන් රහත් වූ බව තමයි අපි ඉගෙන ගත්ත පාඩම. අදත් පංචවග්ගීය සූත්‍රය නමින් මේක ත්‍රිපිටකය තුළ තිබෙනවා. නමුත් ඒකට කිට්ටු වෙන්න බෑ. අනුගමනය කරනවා තබා එක තේරුම් ගන්නවත් බෑ. ඒ නිසා අපට මේ පිළිබඳව යොමුවෙන්ට අපහසු වෙලා තිබෙනවා. නමුත් ඒ උගන්වන දේ ඇත්ත නම්
ඒ මුල් බුදු සමයයි. ඒක මම මෙන්න මේ විදිහටත් දකිනවා. බුදුරජාණන් වහන්සේ සතර දුකින් මිදීම සඳහා පංචස්කන්ධයේ අනාත්මය පාවිච්චි කරන්න කියනකොට ලෝකයා සසර ඇවිදීම සඳහා පංචස්කන්ධයේ ආත්මය පාවිච්චි කළා. එන ඔහුට පංචස්කන්ධයේ තේරී පංචස්කන්ධයේ ආත්මය තුළ ලැබෙනා වූ ප්‍රතිඵල තේරෙන්න ඕන. ඒ ප්‍රතිඵල හොඳ නම් මේ ආත්මය තුළ ගමන් කරාට කමක් නැහැ. ඊට වඩා උත්තරීතර ප්‍රතිඵලයක් ඕනෑ නම් පංචස්කන්ධයේ අනාත්මය තේරෙන්න ඕන. අනාත්මය විතරක් නෙමෙයි. ලක්ෂණ 3ක්නේ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. පංචස්කන්ධයේ සතු. පංචස්කන්ධයේ සතු අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය විකෘතියක් බවට පත් කරගත්ත එක තමයි පංචස්කන්ධයේ නිත්‍ය ලක්ෂණය, සුඛාක්ෂණය, ආත්ම ලක්ෂණය හේවත් පංච උපාදානස්කන්ධය කියන්නේ. එනම් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන පංච උපාදානස්කන්ධයේ තිබෙන්න ඕන පොතේ නෙමෙයි ඔබ ළඟ. ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. එහෙනම් ඔබට ඒකේ වෙනසකුත් කරගන්න පුළුවන්. ඔය සමහර අයගේ අදහස් පස්සේ වෙනස් කරගත්තයි කියලා කියන්නේ. රැකියාවකට යන්න ඕන, රැකියාව සඳහා ගුවන් හමුදාවම තෝරගන්න ඕන ආදි වශයෙන් අදහස් දරන අය ඉන්නවා. නමුත් අදහස වෙනස් කරගන්නවා පස්සේ කාලෙක. ඒ වගේ මේ සසර ගමන යන්න නම් බුදුබණ අහන්න ඕන නෑ. පංචස්කන්ධයේ ආත්මය තුළ සතර ගමන තමයි තියෙන්නේ. ඒක ඉතින් බෙදලා තේරුම් ගන්න ඕන පංචස්කන්ධයේ ආත්මය තුළ සතර ගමන වෙනස් වෙන්නේ කොහොමද කියලා. කොහාටද වෙනස් වෙන්නේ? භවගාමී ජීවිතේ භවෙන් භවයට අතිදීර්ඝ සංසාර ගමනක් සත්වයා ආවයි කියලා කියනවා. සත්වයා ආවා කියලා කියන්නේ කයක් අරගෙන මෙහාට ආවා කියන එක නෙමෙයි. මේ කය තුල තමයි මේ සත්පුද්ගල සංඥාව කර්ම විපාක ගණයට සම්බන්ධ කරලා තිබෙන්නේ. සත්ත්ව ස්වභාවය පව තුළ, පින තුළ, ධානය තුළ පවතිනවා. සත්ව ස්වභාවය තුළ පැවැත්මක් තියෙනවා. ඔබට ධර්ම ශ්‍රවණය කිරීමේදී මේක තේරුම් ගන්න ඕනේ නම් ඔබ පිළිබඳ විවරණයක් කරගන්න. එතකොට පස්වග තවුසන්ට දෙසූ දේ ඔබට දෙසන දෙයක් බවට පත් වෙනවා. කෙලින්ම මේක කියවෙනවා නේද අපි පංචස්කන්ධය දැනගන්න ඕනේ කියලා. ඔබ දැනට ඒක නිවැරදිව තේරුම් අරන් ඉන්නවාද? නිවැරදිව. නිවැරදි යන වචනේම යොදන ලද්දේ වැරදිවත් ඒක සමාජයේ භාවිතා කරන බැවින් මා බැවින් කල්පනා කරනු ලබනවා සද්ධර්මයට අවතීර්ණ වීම සඳහා කෙනෙක් අනත්ත ලක්ෂණය තෝරතු අක්ෂණ සූත්‍රය තෝරගන්නවා නම් ඒක ඔබ තුළ තිබෙන දෙයක්, ඔබ තුළ බලන්න ඕන දෙයක් බැවින් ඔබ තුළ පංචස්කන්ධය ඔබ තේරුම් ගන්න ඕන. එතකොට මෙන්න මෙහෙම පදයක් අටුවාව තිබී හමු වෙනවා. ස්කන්ධ නැමැති සමූහය හටගන්නා කල්හි, දිරණ කල්හි, මියාන කල්හි ඔබද මොහොතක් මොහොතක් පාසා ඉපදී දිරා මේ යන්නේහිය. ඔබට ඔබ තුළ මොහොතක් පාසා ඉපදී දිරාය මැරණ එකක් දකින්න පුළුවන්ද? සාමාන්‍ය ඇසට නම් පේන්නේ මව කුසෙන් ජීවි බිහිවි ළමා තරුණ මැදිවී මහලු වී මේ යන එකක්. එතකොට මේ යන්න අවුරුදු 60ක් 70ක් 100ක් යනවා. ඒක තුළ අපිට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න බෑ. මම සමහර විට තේරුම් ගැනීම සඳහා ඔබට ඉදිරිපත් කරන උදාහරණවල තිබෙනවා මේ හා සමගාමී තවත් දෙයක්. ඔබ පාවිච්චි කරන මීටර කෝදුව ගන්න. ඒක මීටර 1යි තියෙන්නේ. ජීවිතයත් අන්නේ වගේ එකක් තමයි. මීටර කෝදුව පුංචි කොටස් වලට බෙදුවොත් සෙන්ටිමීටර වලට මිලිමීටර වලට 1000ක් වෙනවා නේද?
එතකොට පුංචි පුංචි එක ඒවා 1000ක් එකතු වෙලා තමයි එකක් හැදිලා තියෙන්නේ. අපේ ජීවිතයත් මෙන්න මේ වගේ පුංචි පුංචි කොටස් වලට හිතලා බෙදා ගන්න පුළුවන් නම් ඒ එක ඒවා ගොඩක් එකතු වෙලා තමයි අවුරුදු 60ක 70ක 80ක ජීවිතයක් තියෙන්නේ. ඒකට කියන නම මොකද්ද? ඔබ තුල ජීවත් වීමේදී ජීවත් වීම සඳහා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදීමේ යන මේ සිත තුළ සිදුවන ක්‍රියාවලියට පංචස්කන්ධ ඉපදී මැරීම කියනවා. ඒක පොතක් හොයන්න යන්න ඕන නැහැ. අපි මේ පැහැදිලි කරන කාරණාව ඇත්ත නම් ඔබ ළඟ මේක තේරෙන්න ඕන. ඊට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒක තුල පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයට පත් වෙමින් දුක් දෙන හැටි. ඒක තේරුම් ගන්න ඕන. මම හිතන්නේ අපට පංචස්කන්ධය මනවින් තේරුම් ගන්න බැරි වීම තුළ තමයි දුකටපත් වෙන හැටි සහ මිදෙන හැටි තේරුම් ගන්නත් බැරි වුණේ කියලා. මේකට අපි මම නම් මෙහෙමත් හිතනවා. මේ බෞද්ධ සමාජයේ පරපුරෙන් බෞද්ධ වුණාට නිවන් දකින්න බුද්ධ ධර්මයේ නෙමෙයි ඉගෙන ගත්තේ විභාගයට ලියන බුද්ධ ආගම. විභාගයට ලියන බුද්ධ ආගමයි නිවන් අවබෝධ කරන බුද්ධ ධර්මයයි දෙකක්. අර විභාගයට ලියන බුද්ධ ආගම ඉගෙන ගත්තයින් පස්සේ මේගොල්ලන්ට ඒකේ තියෙන අදහස් ඇත්ත කියලා හිතෙනවා. එතකොට මේවත් එක්කලා ගැටෙනවා. මගේ ඇසුරේ අදත් ඉන්නවා උපතින් බෞද්ධ නොවුන බුදුදහම පිළිබඳ ආධාරපො නැති අය. ඔවුන් මට කියන දෙයක් තමයි උපතින් නැත්තම් ආගම ඉගෙන ගන්න ගිහින් දෘෂ්ටි වලට බැඳුනේ නැති නිසා ඔබ වහන්සේ කියපු දේ තේරුම් ගන්න පහත උනායි කියන එක. ඒ නිසා අපට බාධා වෙන්නේ අපි මේ ඉගෙනගත්ත දැනුම සහ පැහැදිලි කරන දේ අතර ගැටුම. ඒක හරිද මේක හරිද? ඒ ගැටුම ඇති කරගන්න ඕනේ ඔබ ළඟ සිදුවෙන දේ තථාගතයන් වහන්සේ මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. බලන්න ඔබ තුලින් ඒක හරිද කියලා. ඔබ ජීවත් වෙනකොට එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කරනවා. ඔබ අරමුණු කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට හම්බ වෙන දේවල් වලට. එකිනෙකට වෙනස් කියන එකේ තේරුමත් ඇසට රූපය කනට ශබ්දය. ඒක හරිනම් හරි. නමුත් තව එහාට ඒක දෙයක් පෙන්නනවා. අපි කතා කරන ඇසට රූප පේනවා කියන එක වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇස කන නාසය දිවකය කියන මේවට සිත පිහිටනවා සිත අරමුණු රසය විඳිනවායි කියලා. දැන් නව තැනකට එන්න අලුත් තැනකට. සිතේ විකාශනයක් තමයි ඇස කන නාසය දිවකය කියලා කියන්නේ පස් ආකාරයකට. සිත පස් ආකාරයේ අරමුණු ගන්න පිහිටීමක් තමයි දොරවල් පහෙන් සිද්ධ වෙන්නේ. ඇතුළට යනකොට ඒක තැනක්. ඒ සිත පිළිබඳව තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම ඊළඟට ඒක මෞකසින් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම තියෙන එකක් හෝ කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඕනෑම අරමුණක් හටගත් ගමන් අවශ්‍ය කාර්යය කරදී ඊළඟ අරමුණට එන්න ඇරමිය ආයතුයි. එන්න මේ ජායසේච ජීයසේච මීහේච නැත්තම් උපදින්නේ දිරන්නේ මැරෙන්නයි කියන කාරණාව ඔබේ අරමුණ තුළ සිදුවෙන දෙයක්. ඉපදීම දිරීම මැරීම. සිතක් ඉපදී දිරාමිය යාම. එතකොට ජීවිතයේ අරමුණෙන් අරමුණට ඉපදීම් දී මැරෙන ගමනක් කරුණාම මෞකුසෙන් බිහි වූ තැන් පටන් මරණය දක්වාම එන්නා වූ සතෙක් හෝ කෙනෙක් හෝ එක හොයාගන්න බැරි බව තමයි බුදු සමයෙන් පෙන්වන්නේ. ඒ වුණාට සම්බන්ධීකරණයක් වෙනවා. ඉවර වෙන්නේ නැතුව සම්බන්ධීකරණයක් වෙන්නට පැවැත්මක් කරමින් ඉන්නවා. ඒක කරන්නේ අසෘතවත් පෘථග්ජනයා විසින් පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ නොදැන පංචස්කන්ධ ධර්මතාවය තුළ නොදැන ඒත් පංචස්කන්ධ ධර්මතාවය මොකද්ද පෙන්වන්නේ? අසෘත පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මය අනුගමනය කරන්නේ ඒකට දක්ෂ නැහැ නිසා මේ ඇස කන නාසය දිවකය කියලා කියනා වූ මේ දොරවල් පහට සහ මනෝද්වාරයට එන්නා වූ අරමුණු හඳුනා ගැනීම සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් පාවිච්චි කරනවා. රූප අරමුණ හඳුනා ගැනීමේදී ඔහු වේදනා චෛතසිකය පාවිච්චි කරනවා. රූප අරමුණ හඳුනා ගැනීමේදී ඔහු සංඥා චෛතසිකයවත් හැඳිනීම පාවිච්චි කරනවා. රූප අරමුණ හඳුනා ගැනීමේදී ඔහු සංකාර හේවත් ඒකට පින්පව් එකතු කිරීම පාවිච්චි කරනවා.
මේ හතර දෙනා රූප වේදනා සංඥා සංකාර හතර දෙනාම කරපු වැඩේ ආපහු පුවත්පත්කරුවෙක් සිදුවන සිද්ධිය වාර්තා කරනවා වගේ මෙහි සිදුවනා වූ අඩුලුහුණුකම් හංගන්න නැතුව විශේෂයෙන් දැනගන්නවට විඥානය කියනවා. එතකොට ඔබ තුල ඇහැ තුලයි පංචස්කන්ධය පහළ වෙන්නේ. පංචස්කන්ධය කියන්නේ කය නෙවෙයි. කන තුලත් මේක පහළ වෙනවා. නාසය තුලත් පහළ වෙනවා. ඔබට ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට අරමුණු මාරු වෙනවා වගේ ඔබත් මේ අරමුණෙන් අරමුණට මාරු වෙනවා, මැරෙනවා. එතකොට එහෙනම් අපි කවුරුත් පාවිච්චි කරන්නේ ස්කන්ධ පරිහරණය. නමුත් ඒක උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ කොහොමද? ත්‍රිපිටකයේ කියවල බලනකොට තේරෙනවා සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කියලා නෑ. සාරාංශ කරලා කියනවනම් මේ පංචස්කන්ධය දුක් ගෙන දෙන්නේ කියලා නෑ. පංච උපාදානස්කන්ධය. උපාදාන වැනි සූත්‍රවල කොහොමද මේක පැහැදිලි කරලා තියෙන්නේ? ඒ වෙනුවෙන් වෙනම පැහැදිලි කරපු සූත්‍රයක් තියෙනවා. පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය වෙනම. නමුත් අපි දැන් මෙතන ගන්න හදන්නේ මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ පෙන්වන දෙන්නේ. නිසා ඒක ගන්න නැතුව ඉන්නවා අපි. දැන් මෙන්න මේ ඇසට හම්බ වෙන රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ, කනට හම්බ වෙන ශබ්දය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ, මෙසේ ඔබ ස්කන්ධ පංචකේවා හයක් පාවිච්චි කරමින් ජීවිතය ගෙවනවා. ගෙවනවා විතරක් නෙමෙයි අරමුණුත් එක්කලා ඔබ ඊට පස්සේ ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒ හම්බ වෙන අරමුණුත් එක්කලා ඔබ ඇලීමක්, ගැටීමක්, මුලාවක් හටගතු කර ගන්නවා. මේ පංචස්කන්ධ ධර්මතාවයට ආව රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇති කර ගන්නා වූ ඇලීම, මුලාව, ගැටීම, මුලාව තුල ඒ අරමුණ තුල මමත්වයක් හට ගන්නවා. අරමුණ හටගෙන මේ අද්දී අරමුණ තුලට මමත්වයක් ආරෝපණය කිරීම පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණයක්. අරමුණ හටගෙන අවශ්‍ය කර්තව්‍ය කර දී මිය ආයතුවත් මමත්වය හට ගැනීම තුළ ඔහුට මිය යන්න බැරි වෙනවා හේතු ඉතුරු නොකර. ඒ නිසා හැම ස්කන්ධ පංචකයක්ම හටගෙන මිය ගියා වුණත් මේ පංචස්කන්ධ ධර්මතාවයට එන දේවල් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වශයෙන් අල්ලා ගන්නට යාමේදී මේ පංචස්කන්ධෙම පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. දැන් පංච උපාදානස්කන්ධයක් අවසන් වෙන්නේ ඉතුරු නැතුව නෙවෙයි. අනාගත ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ශේෂ කරමින් මේ නිසා පංච උපාදානස්කන්ධය විසින් සසර ගමනට ශේෂ තියෙනවා. අනුසේති යංකෝ භික්ඛවේ අනුසේති. මෙන්න මේ අනුසය කියන අනුසය තැවීම කියන කාරණාව ආරම්භ වෙන්නේ පංචස්කන්ධය තුළ නෙමෙයි පංච උපාදානස්කන්ධය බවට පත්වීම තුළ. ඒ චිත්තාභ්‍යන්තරයට තබන්නා වූ හේතු නිසා තමයි ඔබට ලෝභ දේශ මොහ හිතට හටගන්නේ. ඒකට කියනවා සංකං ගච්ඡති හිවත් සංකත ධර්ම කියලා. ඒ ඔබ තැබූ නිසා. දැන් මෙන්න මේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා මේ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක් ජීවත් වෙනකොට මේ නමට අයිති පුද්ගලයෙක් වශයෙන් කතා කිරීමේදී මෙන්න මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින ස්කන්ධ පංචකය පරිහරණය කරන්නෙක් බවට පත් වෙනවා. දැන් හොට ස්කන්ධ පංචකය යොදාගත්ත හැකි මෞපිය උපස්ථානයට, ගිලාන උපස්ථානයට, උදව් උපකාර කිරීමට, කරදර කිරීමට, බොරු කිරීමට, වංචා කිරීමට, මත්පැන් පානයට, හොරකමට ඕන දෙයකට යොදාගත්තා. යොදාගන්නේ කය වුණාට යොදාගන්නේ ස්කන්ධ පංචකය. අන්න එහෙම යොදාගන්නට යාමේදී ඔහුට මේ ස්කන්ධ පංචකයට එන දේ ලෝභ දේශ මොහ වශයෙන් ප්‍රධාන වශයෙන් බෙදමින් ඒව සමග ඇලීමකට, ගැලීමකට, ගැටීමකට, මුලාවකට යන්න සිද්ධ වෙනවා ජීවිතයේදී. මේ ඇලීම ගැටීම මුලාව නිසා ඔහුට මේක ඉවර කරන්න බැරි වෙනවා. ඕනෑම වෘක්ෂයක් අනාගත ඵලයක් හටගන්න බීජයක් මොන විදිහකින් හරි සකස් කරනවා. බීජ නැති ඒවා අලයකින් හරි කඳෙන් හරි පැලවෙන්න. නිසා මේ සත්‍යයගෙත් අනාගත පැවැත්මට හේතු තබා ගැනීම කියන කාරණාව නොදැනම සිදු වෙනවා.
අන්න එතකොට ඔබට තේරෙනවා පංචස්කන්ධ කියන ධර්මතාවය මමත්වයෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධය හැදෙනවා. පංච උපාදානස්කන්ධයෙන් පව් කරන්න පුළුවනි. පංච උපාදානස්කන්ධයෙන් පින් කරන්න පුළුවනි. පංච උපාදානස්කන්ධයෙන් ධානය වඩන්න පුළුවනි. පවේ විපාක වෙනයි, පිනේ විපාක වෙනයි, ධාන විපාක වෙනයි. ඒ උපාදානයේ පැති තුනක්. පංචස්කන්ධේ පව් වලට පාවිච්චි කරපුවම පව් උපාදානය වෙලා පවෙන් පිරෙනවා ජීවිතේ. පංචස්කන්ධේ පිනට පාවිච්චි කරපුවම පින උපාදානය වෙලා පින් පිරෙනවා ජීවිතේ. පංචස්කන්ධේ ධානයට පාවිච්චි කළොත් ධාන උපාදාන වෙලා ධානයෙන්ගෙන් පිරෙනවා. ඔබට එතකොට ඒ පුද්ගලයාට එක්කෙනෙකුට පව මම වෙනවා, තව කෙනෙකුට පින මම වෙනවා, තව කෙනෙකුට ධානය මම වෙනවා. අන්න ඒ නිසා උන්ට මමත්වෙන් ගැනීම තුල කාරණය තුල ජීවිතය අතහැරනකොට අර කර්ම බීජ නිසා පවෙන් පිනෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා ධානයෙන්. එතකොට ඔබ යන්නේ නැහැ. අනාගතය අනු පව් හේතුවල ඵලයයි, පින් හේතුවල ඵලයයි, ධාන හේතුවල ඵලයයි. බුදුරජාණන් වහන්සේ 15 මේ තුනේ පැවැත්ම තමයි සත්වයාට උරුම වෙලා තිබුණේ. ඔවුන් හොයාන ගියන එකේ නරක එක හොයාන අතහැරලා හොඳ එකට ගියා වුණාට පැවැත්ම නවත්ත ගන්න බැරි වුණා. ඒ නිසා බුදුන් වහන්සේ 15 වෙනි සියලුම සත්වයා පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ පංච උපාදානස්කන්ධේ පාවිච්චි කරමින් භවගාමී වෙලා හිටියා. ඒ දානය තුල, ඒ සීලය තුල, ඒ භාවනාව තුල භවගාමීත්වය තිබුණ ඇරුණාම ඊට වඩා එහක් තිබුණේ නැහැ. ඔවුන් දානය දුන්නා, ඔවුන් සිල් රැක්කා, ඔවුන් භාවනා කළා. නමුත් ඒ සේරම භවගාමී ප්‍රතිපදාව බවට පත් වුණා. එහෙනම් සත්‍යයා සතර ඇවිදින්නේ, සත්‍යයා පින් කරන්නේ, සත්‍යයා පව් කරන්නේ, සත්‍යයා ධාන වඩන්නේ පංචස්කන්ධේ ආත්මේවත් පංච උපාදානස්කන්ධය තුල. අනේක තේරුම් ගන්න වෙනවා. මේක තමයි පස්වග තවුසන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ. වුන් පුද්ගලයන් වශයෙන් පැවිදි වෙලා පුණ්‍යකාමී ජීවිතයක් ගත කරලා අනතුරුව ධාන පැත්ත උපදවාගෙන තමයි දැන් මේ ඔවුන් ධාන වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඔවුන් එතකොට සෑහෙන මට්ටමට මමත්වයෙන් ඉහළ ගිහින් ඔවුන් පව මමත්වයෙන් ගන්නෙ නැහැ. පින මමත්වයෙන් ගන්නෙත් නැහැ. නමුත් ඔවුන් ධාන මමත්වයෙන් ගැනීම කියන උපාදානය සිද්ධ වුණා. එහෙනම් මේ ස්කන්ධ පංචකයට එන ඕනෑම දෙයක්, එකට එන දේ අපි කියමු පව, පින, ධානය, ලෝභය, ද්වේෂය, මෝහය, රූපය, ශබ්දය, ගන්ධය, රසය කියලා. ඒන අරමුණට කියනවා අයිතං. ඒ සමග ඇලීමට කියනවා අයිතං මම කියලා. තවදුරටත් දුර යනකොට එනවා අයිතං අයතෝ අහං අස්මින් කියලා. තව ටිකක් එහාට යනකොට අයසෝ මේ අත්තා කියලා. දැන් එය මගේ, එය මම, එය මගේ ආත්මේ ජීවිතය තුල බලන්න එපා. පැයක් තුල බලන්නත් එපා. අරමුණක් තුල බලන්න. දැන් කොතරම් විචිත්‍රවත් ලෝකයක් හැදුනත්, විශ්ව නිර්මාණාවත්, ඒ කුසලතා ඔක්කොම තුල පවතින්නේ පංචස්කන්ධයේ ආත්මය තුල. හැම එකක්ම භවගාමී. ඒ භවගාමී වෙන්නේ මොකක් නිසාද? ඒ තුල ඒක නැහැ. ඒකට එන දේ මමත්වෙන් ගැනීම තුළ තමයි මේ අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු කිරීම නැමැති පමාවට ලෝකයාපත් වෙලා ඉන්නේ. පස්වග තවුසන්ට කරුණු පැහැදිලි කිරීමේදී ඔවුන් පව් අතහැරලා පිනට ආභාව සහ පින අතහැරලා ධානයට ආභාවත්, නමුත් ඔවුන් පමාව තුළ තවත් ඉන්න බවත් ඔවුන්ට පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේට හැකියාව ලැබුණා. ඔවුන්ට පැහැදිලි කළ මේ ධාන අනාත්ම වශයෙන් බලන එක ඔබට වැදගත් නැහැ. ඔවුන් එතන හිටපු නිසා. ඔබ ඉන්න තැන ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා මේ කටයුත්ත මොකක්ද කියලා. එහෙමනම් අපට අපි පාවිච්චි කරන්නේ පංචස්කන්ධයක්, ඒක නිත්‍ය සුඛාත්මකට අරගන්නා බව අපි දන්නේ නැහැ. ඇයි? පංචස්කන්ධය කියන්නේ කායටයි ඉගෙනගෙන ඇති බැවින්. ඒ පාරේ යන්න එපා. ඒ පාරේ ගිය කිසිවෙක් ගැලවුණේ නැහැ. ඒක ගැලපෙන්නෙත් නැහැ. ධර්මයට ගලපන්න බෑ ඒක.
කොහොමද මේ මම ඒක ඉදිරිපත් කරන්නේ? සත්‍ය උත්පත්ති ලැබෙන ස්ථාන ගත්තාම නව සත්තාවාසී සිස්සෙක් තලයේ කියනවා. මේ ඕනෑම තැනක පවතින්නේ පංච උපාදානස්කන්ධය. අපාය තුලත් එහෙමයි, දිව්‍ය ලෝක තුලත් එහෙමයි, බඹලෝ තුලත් එහෙමයි. අපාය තුල නිර්යරුණාම තිරසන් නරුණාම අනිත් අපායත් පත් වලට ඝනකයක් නැහැ. දෙවියන් කාටවත් ඝනකයක් නැහැ. බ්‍රහ්මයින්ට කාටවත් ඝනකයක් නැහැ. දැන් ඔවුන් ස්කන්ධ හතරකින් පරලෝ ගිහින් කියලා ඔබ කියනවාද? නැහැ. ඒ ස්කන්ධ හතරකින් පරලෝ යන්නේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත්, වේදනා සංඥා සංකාර නාම කියලා ගත්තොත්. මේක කැඩෙන්නේ නැහැ. එහෙනම් අන්න අපායේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තුල වෙනස් ආකාරයේ අපාය තුල දුක් වැඩි, දිව්‍යයන් අතර සැප වැඩි, මිනිසුන් අතර සැප දුක් දෙකම තියෙනවා. බ්‍රහ්මයන් අතර සැප දුක් නැහැ. යටපත් වූ දුක් යටපත් වීමකින් ලැබුණා වූ සැනසීමක් තියෙනවා. වෙනස ඒක තමයි. අපාගත වීම තුල කැම්බින් බෙදුම් පෙළදුම් ජීවිතයක් දුක්, අනිත් කාරණාවක් දුක්. මිනිස් ජීවිතය තුළ යහපත් කාරණා හතර වෙන කාරණා තියෙනවා. නමුත් ලැබවීම, මහලුවීම, මරණය, උපාදානයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය දුක් ටික තියෙනවා. දෙවියන් තුළ පුණ්‍ය චේතනාව තියෙනවා. උපාදානයේ නිසා අර දුක් ටික යට වෙලා නමුත් ඉන්නකන් සතුටින් ඉන්න පුළුවන්. බ්‍රහ්මයන් තුළ උපාදාන යට වෙලා ඒ නිසා ඒ උපාදානයේ දුක් නැහැ, සාන්ත සෝයක් තියෙනවා, ධානා සෝය කියලා. යට වෙලා. එතකොට තමන්ගේ දුකට හේතු යට කරගනිමින් ගිය ගමනක් තමයි මේ මහින්ට තියෙන්නේ. එනිසා ඒවා ධාන ශක්තිය සාමාන්‍යයෙන් බැලුණයක් වගේ. බැලුනේ පුම්බපුවම ඒක කාලයක් කරන හුලම් බහිනවා. ඒ ධාන ශක්තිය පිරිහෙනකොට උන්ට හුලම් බැලුන් බෝලේ පහළට වැටෙන්න ඕන වගේ පහළ උත්පත්තියක් ලබන්න සිද්ධ වෙනවා. මෙනිසා තථාගතයන් වහන්සේ හොයා ගැනීම තුළ තමයි සත්‍යයට අපා දිව්‍ය ලෝක, මිනිස් ලෝක, බඹලෝ සියල්ල ලැබෙන්නේ පංචස්කන්ධයේ ආත්මය තුළ. ඒකට ආත්ම වෙන්නේ පව, පින, ධානය. ආත්මය කියන්නේ මම කුතෙන් ගන්නවා කියන එක. පවේ අල්ලා ගැනීම, පිනේ අල්ලා ගැනීම, ධානය අල්ලා ගැනීම. පවට වඩා පින හොඳයි, පිනට වඩා ධානය හොඳයි. අල්ලා ගැනීම නරකයි. මන්දයත් අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කළ බැවින්. දැන් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට පෙන්නනවා. ඔබ මේ සංසාරෙහි ගෙදර දොර අතහැර ශික්ෂාපද සංවරයට ඇවිදින් ආහාර අඩු කරන අත්කල මාත්‍රන යෝගී ජීවිතයක් ගත කරමින් ඔබ ලෞකික ධානයන් උපදවාගෙන දුකින් මග ඇරලා ඉන්නවා. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අපරිදානන්තෝ ආගන්තාරෝ පුනබ්බවං කියලා භික්ෂුණී සූත්‍ර පිටකයේ භික්ෂුණීන් සඳහා දේශනා කළ සූත්‍ර වගේක් තියෙනවා. එතන හිටියේ භික්ෂුණීන්ටමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඔය කියන රූප ධානය තියෙනවා තමයි. අරූප ධානයක් තියෙනවා තමයි. ඒ වුණාට එහි ගිහින් නිරෝධය දකින්න බැරුව පුනර්භවයකට ආපහු වෙන බව මම දන්නවායි කියලා වුන් බුදුන් වහන්සේට ප්‍රකාශ කරලා තිබෙනවා. ඇයි? උපාදානයෙන් මිදීම නැමැති ක්‍රියාවලිය අර දාන සීල භාවනා නැමැති භාවනා පුණ්‍ය කර්මයේ නෑ. ඒතකොට උපාදානය තුල තමයි බබලෝ ගිහින් තියෙන්නේ. අපාය යන්නෙත් උපාදානය තුල, දෙවියන් අතර උපදින්නෙත් උපාදානය තුල, බබලෝ යන්නෙත් උපාදානය තුල. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා අස්ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. වච්චගොත්ත පිරිවැජිය මම මේ සත්වයින්ට උත්පත්ති පනවන්නේ උපාදානය තුල. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජයේහි පව තුල, පින තුල, තපස් රැකීම තුල, දන් දීම තුල, සිල් රැකීම තුල, භාවනා කිරීම තුල ජීවිත විවරණය. ඔවුන් පැවැත්මේ වහල්ලු නැවැත්මක් කාටවත් නැහැ. පැවැත්මේ වෙනස්කම් අනුව සුව සම්පත් ලෞකික සැපේ වැඩි වෙලා තිබුණා. අපාගත සත්‍යයට වඩා මිනිසුන්, විසුන්ට වඩා දෙවියන්ට වඩා බ්‍රහ්මයින්. සසරට ඇලීම හෙවත් සංයෝජනයෙන් මිදෙන්න කාටවත් බැරි වුණා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ ඔවුන්ට ඊට පස්සේ පෙන්වන්නට ඕනේ එහෙමනම් මේ සසර ගමන නිමා කරන්නට නම්
නොඅනුපාදානස්සනං උපාදානයෙන් මිදීම සිදු කරන හැටි. එවිට එදා සිදුන සිද්ධියක් වශයෙන් මේක ධර්මදේශනාව විස්තර කළාට ඔබ තේරුම් ගන්නේ නැහැ. ඔවුන් දැක්ක දේ ඔබත් දකිනවා නම්, ඔවුන් දැක්ක ඔවුන් කළ දේ ඔබටත් කරන්න පුළුවන් නම් අපි තව ටිකක් විස්තර කරගන්න බලමු. පාපයේදී මේ ස්කන්ධ පංචකයට පාපය ආපම පාපය මගේ, මම මගේ ආත්ම. ඒකට තමයි නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය කියන්නේ. විපල්ලාස සූත්‍රය ඉදිරිපත් කරමින් මම ඔබට පෙන්නන්නම් සත්වයා අපාය තුල, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ තුල භවගාමී වෙලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුම දේවල් නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන් බව ගාථා දෙකක සඳහන් කරනවා. ඒ වද පිටිට කඩන් හරකා බාන නෙමෙයි, පව හෝ පින හෝ ධානය නිත්‍ය සුඛ ආත්මකට ගැනීම තුළ. අපාය යනු පවේ නිත්‍ය සුඛ ආත්මයේ ප්‍රතිඵලයයි. මිනිස් ලෝ සහ කාමලෝ, කාමසුගතිය, සදිවි ලෝක යනු පිනේ නිත්‍ය සුඛ ආත්මයේ ප්‍රතිඵලයයි. රූපාවචර අරූපාවචර බඹතල යන ධානයේ, ලෞකික ධානයේ නිත්‍ය සුඛ ආත්මයේ ප්‍රතිඵලයයි. එහෙනම් ඒ දක්වා යන ගමනේ සසරින් මිදෙන පාර හම් වෙලා තිබෙලා නැහැ කාටවත් නේ. ඒ නිසා තමයි සිදුහත් තාපසීන් වහන්සේට අත්කලමතාන යෝගීන් එක්ක ජීවත් වෙලා අවුරුදු 6ක් ගත කරලා ඔවුන් උපදවාගත්ත මේ දැහැන් උපදවාගෙන එය තමන් හොයන දුකින් මිදෙන මඟ නොනව දැනගෙන අතහැර ගියයි කියන පදය පැහැදිලි කරලා තිබෙන්නේ. අපි මේක ඉගෙන ගන්නවා. අපි උත්තරත් ලියනවා. අපි මේක අනුගමනය කරන බව දන්නේ නැහැ වුණාට. ඒ නිසා මා දකින්නේ මේ දෙවන ධර්ම දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණ ධර්මයක් දේශනා කළා. මම මෙතනින් ඔබට යම් රහසක් කියන්න කැමතියි. ඔය අபிසංකරෝති කියන අභිපදයක් දෙනවානේ. එතකොට ඔබ තුළ මව්පියා දුව පුතා බිරිඳ වශයෙන් පුද්ගලයෙක් ඉන්නවා. ඒක සමාජයට පේන බාහිර ධර්මය. ඒ වුණාට ඔබ පියා දුව පුතා හැමදෙනා තුළම අරමුණට ඉපදීමක් නැසීමක් තියෙනවා. ඒ අරමුණ තුළ ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර පහ. මම කිව්වොත් බුදු සමය අභිධර්මයේ එක කියලා. රූප වේදනා සංඥා සංකාර පහට ස්කන්ධ පංචකය කියනවා. ඒ ස්කන්ධ පංචකය තුළ තමයි මේ පවපින ධානයේ මමත්වයෙන් ගැනීම තුළ සතර හැදෙන්නේ. ඒ නිසා ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි සත්‍ය ජීවත් වෙන්නේ. දැන් ස්කන්ධ පංචකයේ ආත්මකට ගැනීමෙන් මිදීමට මේ අභිධර්මයේ දැනගන්න නැතුව බෑ නේද? ඒකයි අභිධර්මයේ දන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා කියන්නේ. හැබැයි සමාජයේ ඕක නෙමෙයි තියෙන්නේ. අර ගංගාව ගලාන එනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම දේශනා හරහා ධර්ම සංගායනා හරහා වසර 236කට පස්සේ මේකට ඒ කාලේ තිබිච්ච වාද ටිකක් අයින් කරන්න සකවාද පරවාද මතනත් සමග ග්‍රන්ථිකකුත් එකතු වෙලා කතාවත් උප්‍රකරණ එහෙම කියලා ඔන්න අභිධර්ම පිටකය සම්පූර්ණයි කියලා අපිට ඉස්කෝල පොතයි දහම් පාසල් පොතයි පිරිවෙන් පොතයි උගන්වනවා. එතකන් තිබුණේ නැහැ. මේ ගැන ගැඹුරින් හිතන්න. එතකන් තිබුණ නැත්තේ මොකක්ද එතකොට? පංචස්කන්ධය අනාත්මය තිබුණ නැත්තේ? නැත්නම් පව් සිද්ධ වෙන හැටි, පින් සිද්ධ වෙන හැටි, ධාන කුසල් සිද්ධ වෙන හැටි, ඒවෙන් පරලෝ යන හැටි පැහැදිලි කරපු මේ චිත්තචෛතසික රූප විග්‍රහයද තිබුණේ නැත්තේ? එහෙනම් චිත්තචෛතසික රූප නිබ්බාන උගන්වන්නට පෙර පුද්ගලයා තුළ ස්කන්ධ පංචකයාගේ ඉපදීම නම් වූ අභිධර්මයක් තිබුණ බව තේරුම් ගන්න. අන්නේ අභිධර්මය දැනගත්තාම ඇති. මොකද ඒක තුළ කරන්න ඕන දේ තේරෙනවා. ඔය සිංසපා පත්‍ර උදාහරණය නියපොත්තට ගත්ත පස්ටිකේ උදාහරණය වැනි කාරණා චුට්ටක් මතක් කරගන්න. මොනවද ඉන්න උන්වහන්සේ වදාරලා තිබෙන්නේ?
නොදෙසූ දහම් වනාන්තරයේ තිබෙන කොළ හා සමාන බවත් දෙසූ දහම් අතිරගත්ත කොළමිට හා සමානවත් පාදර කරමින් නොදෙසූ දහම් නොදෙසුවේ අනවශ්‍ය නිසා කියලා පෙන්වලා තිබෙනවා දුකින් මිදීමට අවශ්‍ය ටික දේශනා කළා. ඔය පසු කාලීනව වියතුන් විසින් හදලා අපට පෙන්වන දේවල් සතර ගමන සිදුවෙන හැටි ඇත්ත තමයි. නමුත් මේක අවශ්‍ය නැහැ. ඒ නොදෙසූ දහම් තමයි පසු කාලීනව එක එකන හදලා තියෙන්නේ. මහා විශාල බරක් පටව ගන්න එක නෙමෙයි මූලික දේ තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන්නටයි බුදුන් වහන්සේ දේශනා කළේ. අද අපි ධර්ම දේශනා කරන ආකාරයට මාධ්‍ය 10ක් 15ක් දේශකින් මහන්තලා කී ගණනක් ඉන්දියාවේ හිටියනම් තමයි කට්ටියට බණ කියන්න වෙන්නේ. නමුත් තනි පුද්ගලයා දෙදෙනෙක් එකමක නොයා ධර්ම දේශනා කරමින් ගියා කියන්නේ එක බණකින් කරුණ පැහැදිලි කිරීම කරන්න ඇති කියන එක නේද? ඊළඟ ධර්මචාරිකාවට ගියාම එයාට නැවත මොන නොගැහෙන්නේ නැති. නමුත් ඔවුන් තේරුම් ගත්තා නම් අනුගමන ප්‍රතිපදාවට යනවා. ඒ නිසායි මම කියන්නේ ගංගාවේ අගට ගිහින් පිරිසිදු ජලය හොයන්න නම් එපා. ගංගාවේ මුලට යන්න. එතකොට ටිකයි නමුත් ඒක පිරිසිදුයි. දැන් පංචස්කන්ධයේ ආත්ම ලක්ෂණ තුල මොකද සිදු වෙන්නේ? ඒකට එන දේ ඒතන් මමයිතු හමස්මින් ඒසෝ මේ අත්තහවත් මම මගේ ආත්මකට ගැනීම තුළින් මඤ්ඤමානකෝ බික්කු බද්දෝ මාරස්ස හේවත් ස්කන්ධ පහමිය ගියාට කර්ම බීජ රැස් වෙනවා. බද්දෝ මාරස්ස මාරයාට බැඳෙනවා මමත්වෙන් ගැනීමෙන්. ඒක තමයි පැවැත්මේ සාධකය. ඔවුන් මේ පැවැත්මේ සාධකය තුළ පස්වගතවසන් කාම ලෝකේ අතහැරලා අපාගත වීම අතහැරලා දැන් වෙන ලෝකයක හිටියේ. ඔවුන්ට සාන්ත වූ සමාධියක් තිබුණා. රූපාවචර හෝ අරූපාවචර වශයෙන්. ඒ සමාධිය තුළ සාන්ත බවක් තිබුණ නිසා ඔවුන් ඒක දුකින් මිදීම නිවීම නැත්තම් බුද්ධත්වයේ වශයෙන් උපකල්පනය කරමින් හිටියා. ඔවුන්ටත් ඒක තියෙන්නේ පංචස්කන්ධයේ ආත්මය තුළ බව පෙන්වන්න තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය උඩ දේශනා කරන්න ඕනේ. අපට පංච අනත්ත ලක්ෂණ සූත්‍රය වුණන්නේ ධාන බඹලව පංචස්කන්ධයේ ආත්මය තුළ තියෙනවා කියන්නේ නෙමෙයි. පව තුළ හෝ පින තුළ අපේ පංචස්කන්ධයේ ආත්මය තියෙනවා කියන්නේ. එන ආත්ම ලක්ෂණය තුළ ස්කන්ධ පහටගෙන මිය ගියාට ඉදිරි අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු වී අවසන් වීමේ මුලාව තිබෙනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ මේ කොණ්ඩඤ්ඤ බද්ධිය මහානාම අස්සජීව ඔක්කොම ළඟ තියෙන ස්කන්ධ පංචකයක් කර්මන තුළ කියන එක පැහැදිලි කළා. පැහැදිලි කරමින් මුළු සත්ත්ව සංහතියම පංචස්කන්ධයේ ආත්මය තුළ පව තුළ පින තුළ භවගාමී වෙලා ඉන්න බව ඔවුන්ට අවබෝධ කළා. බුදුවරයෙක් පහළ වුණත් නැතත් මේ භවගාමී පැවැත්ම තුළ ඔවුන්ට මේ නවසත්තාවාසයේ 31 තලය තුළ ඉපදෙමින් මැරෙමින් යන්න සිද්ධ වෙන්නේ පංචස්කන්ධයේ ආත්මය තුළ කියන එක ඔවුන්ට පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි එයින් මිදෙන්නට පැහැදිලි කරන්නට බුදුවරුන්ට ඇරුණා වෙනත් ආගමිකයන්ට වෙනත් ලෝකවල ඉන්න අයට කාටවත් බැරි බව පැහැදිලි කළා. මෙතනින් මග ඇරුණා නම් ඊළඟ සතා හෝ ඊළඟ මිනිස්සයා හෝ ඊළඟ ආගමිකයා හෝ ගත්තාම මේ සියලු දෙනා ආගමික කටයුතු කරන්නේ පංචස්කන්ධයේ ආත්මය නම් උහිර ගෙදර තුර. නම් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කියනා වූ කාරණාවලින් තියෙන දුක ලෝකේ කොතනකත් ඊට පස්සේ විඳින්න වෙනවා. ඉන්සා උන්වහන්සේ මගේ ආත්මකට ගැනීමෙන් සසර උපදින්න හේතු තැවීම තුළ සත්වයක් හැදෙනවා ඇරුණාම සත්වයක් නැති බව තමයි පෙන්වන්න උත්සාහ කළේ හේතු තියන්නේ නැත්නම්. නම් පව් හේතු වල පව් ඵලයයි පින් හේතු වල පින් ඵලයයි ධාන හේතු වල ධාන ඵලයයි පවෙන් පිනෙන් පරලෝ යාම කියන ප්‍රතිසන්දිය. එතකොට ඇත්තටම නැති සතෙක් හදාගෙන අපි මේ ගමන යනවා. මිදෙන්න කියලා දෙන්න බැරි වුණාම මුලාව තුළ යන්න වෙනවා.
අවුරුදු කී දහක් කී සීයක් කී ලක්ෂයක් කල්ප කීයක් මේ මුලාව තුළ ඉපදවෙන් මැරමින් ඒ ලෝකෙ පවතින්නා වූ කම්පාවට කරු නිසා කම්පාවෙන් ඒ සියල්ල අතහරිමින් දුකසේ කොතරම් ගමනක් එන්න ඇද්ද කොතරම් යනු ඇද්ද. නවත් මේ සසර මිනිස්සුන්ට සැපයි සතරෙන් නිදහස්වීම හිස් තැනක් පාළු තැනක් වශයෙන් දකිනවා කියලා තමයි බුදුන් වහන්සේත් වදාරලා තිබෙන්නේ. ඒ නිසා හිස් නිවන අපට එපයි කියලා කියනවා. නිවන ගැන හිතන්න එපා ඔබ. ඔබ හිතන්න ඔබට මේ ලෝකෙ ජීවත් වෙනකොට ලෝකෙට අදාළ අටලෝ දහමේ කාරණා නිසා අඬන්න දොඩන්න සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කාරණා නිසා ඔබට පීඩනයක් ඇතිවෙනකොට ආතතියක් ඇති වෙන්නේ නැත්නම් ඔබට සිටියා වගේ ඉන්න පුළුවන් නම් ඒක සුවයක් වෙන්නේ නැද්ද? සංයමයෙන් සංවරයෙන් ප්‍රවෘත්ති ඇඳුමෙන් දේශපාලන ඇඳුමෙන් නැත්නම් සුදු ඇඳුමෙන් වාඩි වෙන අය කතා කරන්න. මුලදිම මැදදී අගට යනකොට කොතරම් සැරපරුස ලීලාවකින්ද මේ සමාජයේ කතා කරන්නේ. මොකද අන් අය කිව් දේවල් බාර අරගෙන ඒවට අනුව ප්‍රතිචාර දක්වන්නට කලබල වෙන්න ගිහින්. ඉතින් මේ අතුල උපාසකට වදාළ පරිදි මේ ලෝකේ හැම දෙනාටම ලෝකයා නිග්‍රහ කරනවා නම් නින්දන්ති තුන්නිමාසීනං නින්දන්ති බහුබානිනං මිතබානින්පි නින්දන්ති අත්ති ලෝකේ අනින්දිතෝ ඉන්න දැනක් තියෙනවද? ඔබ හිතනවා නම් මම හොඳ කෙනෙක් වෙලා නින්දා ලබන්නේ නැතුව ඉන්නවයි කියලා. බුදු චරිතය අරන් බලන්න ඊට වඩා හොඳ කෙනෙක් හිටියේ නැහැ. නින්දා හම්බුනේ නැද්ද? ලෝකයා නින්දා කළා බාර ගැනීමක් තිබුණේ නැහැ. අන්න එතෙන්ටපත් වෙන්න මේ උගන්වන්නේ. අදත් හෙටත් ඉදිරියටත් අටලෝ දහම පවතීවි. ලෝකයක් නින්දා කරાવી. නමුත් ඇලෙන්න ගැටෙන්න ගියොත් අපිට විඳවන්න වෙනවා. ඒ ඇලීම ගැටීම තුළ පවතින දේ මොකක්ද? මමත්වයෙන් ශූන්‍ය බවද මමත්වයෙන් යුක්ත බවද? මමත්වයෙන් යුක්ත බව. දැන් එහෙනම් ඔබට තේරෙනවද ඔබ පව තුළ පින තුළ ධානය තුළ දාන සීල භාවනා තුළ පන්සිල් තුළ අටසිල් තුළ සම්පදා සිල් තුළ පාවිච්චි කරන්නේ පංචස්කන්ධයේ ආත්මය කියලා. මේවට අනත්ත ලක්ෂණ සූත්‍රයේ කෙන්නන්න බැරි බව තේරෙනවද ඔබට? අනත්ත ලක්ෂණ සූත්‍රෙ මීට හයින් තියෙන්නේ. මොනවද අනිත්‍ය? අපි හොයා ගන්න වෙනවා. අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීන සංඥා කියන එක අනිත් සංඥා උගන්වන්නේ. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණ අනිච්චා ඉතිමේසු අනිච්ච පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. බෞද්ධයින් තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පංච උපාදානස්කන්ධය තුළ බලන අනිත්‍යයක් කරුණාම බාහිර වස්තු වල බලන අනිත්‍යයක් නොවන බව. අනතුරු රූපං කියන එකට ශරීරය කියලා පාවිච්චි කරන්නේ නැතුව රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, ශබ්ද රස අරමුණ, පොට්ටබ්බ අරමුණ, ධම්ම අරමුණ මුල් කොටගෙන වේදනා සංඥා සංකාර පහළ වෙන පහම නාම කියලා තේරුම් ගන්න වෙනවා. ඝනකයක් තේතුණත් අපට පංචස්කන්ධේ නාම. ඝනකයක් අතහැරෙනකොට දෙවියන්ට බ්‍රහ්මයන්ටත් මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධේ නාම නිසා තමයි ඕපාදික ප්‍රතිසන්දියක් තියෙන්නේ. එහෙනම් පංචස්කන්ධයේ ආත්මය තුළ පව් සිද්ධ වේ, පින් සිද්ධ වේ, ධාන කුසල් සිද්ධ වේ, සසර ගමන සකස් වේ. සසරෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ එහෙනම්? පව් නැමැති කර්මය කරලත් බෑ, පින් නැමැති කර්මය කරලත් බෑ, ධාන නැමැති කර්මය කරලත් බෑ. මේ කර්ම තුනම උපාදානය තුළ තමයි සිද්ධ වෙනවා කියන වචනේ සිද්ධ වෙන්නේ. පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ. බුදු සමය උපාදාන වීම මුල් කොටගෙන දෙසූ දහමක් නෙමෙයි, උපාදානයෙන් මිදීම මුල් කොටගත් දහමක්. ඔබේ ජීවිතයේ වර්තමාන මොහොත උපාදානය වීමෙන් අවසන් වීමට සතර පුරුද්දක් ඔබ ඇති කරන් ඇවිත් තිබෙනවා. දැන් ඔබ අලුත් මාවතකට එන්න වෙනවා ස්කන්ධ පංචකයේ උපාදාන නොකර අවසන් කරන්න.
මෙන්න මෙතන වචන දෙකක් මං හොඳට පැහැදිලි කරනවා ඔබට. මේ නිත්‍ය සුඛ ආත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනවල සිංහලට ඔහමයි යෝක තියෙන්නේ. පාලියටත් ඒක එහෙම තියෙනවා. නිච්චතෝ සුඛතෝ අත්තතෝ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ කියලා. තව පදයක් ඕකට එකතු වෙලා තියෙනවා ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා කියලා. මේ දෙක එකට එකක් පරිබාහිරයි කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒතං කියන්නේ යරුන්ට ආපු දෙයට. ඇසේද කනේද නාසේද දිවේද කයේද පිනේද පවේද ධානයේද. එතකොට අන්න ඒ එන දේ මමත්වෙන් ගැනීමෙන් ඒතම් මම වෙනවා මගේ වෙනවා. මගේ වුණාම මමත් පිට ඇතුලේ ඉන්නවා පිටපැත්තෙන් ගන්න දෙයක්ත් තියෙනවා. එතකොට මම මගේ වෙනවා. ඒකටම මගේ ආත්ම කියනවා. ආත්ම දෘෂ්ටිය. සත්‍යය සතර අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවයි. එහෙනම් කවදා හරි දවසක තේරුම් ගන්න සංස්කාරයන්ගේ නිත්සුකාත්මයයි මම මගේ ආත්මයි කියන්නේ මේක එකක් බව. නිත්‍ය කියන්නේ මගේ, සුඛ කියන්නේ මම මගේ, ආත්ම කියන්නේ මම මගේ ආත්ම. එහෙනම් අපට ධර්මයේ වෙලා තියෙන නිත්සුකාත්ම නේද? නමුත් මේක තුල වෙන්නේ අවසන් වෙන්නේ නැතුව අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙන එක. එනම් පංචස්කන්ධයේ ආත්මය පමාවයි. ඉතින් ඕකට තවත් තේරුම් ගන්න බැරි පදයක් තියෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. සිංහලට යමක් අනිත්‍ය නම් ඒක දුකක්, දුක නම් ඒක මගේ ආත්මය නෙමෙයි, අනාත්මයි. යමක් අනිත්‍ය නම් දුකයි. මට තියෙන ගැටලුව බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පංචක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කිව්වේ ඇයි එතකොට එහෙනම්? දුකටපත් කරන්න නේද හදලා තියෙන්නේ. අනිත්‍ය නම් දුක නම් අනිත්‍ය නිසා දුක නම් එනම් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ මිනිස්සු දුකටපත් කරලා. අනිත්‍ය දුක්ඛ අනාත්මද දුක, නිත්‍ය සුඛ ආත්මද දුක වෙනත් දුන්නේ. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ උපාදානයේ දුක් ගෙනත් දුන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මද නිත්‍ය සුඛ ආත්මද? නෑ, දුක් ගෙනත් දුන්නේ නිත්‍ය සුඛ ආත්ම. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා ඒ මගේ ඒ මගේ ආත්ම මේ තමයි නිත්‍ය සුඛ ආත්ම. එහෙනම් ඒකෙන් මිදෙන්න, දුක් ගෙනත් දෙන එකෙන් මිදෙන්න පංචස්කන්ධයේ මමත්වෙන් ගැනීමෙන් පංච උපාදානස්කන්ධයේ බවට පත් වී පවස්සේ පිනෝස්සේ ධානෝස්සේ සත්‍යයට සසර අනාගතයක් සකස් කර දෙයි. භවගාමී පැවැත්මක් ඒකේ නැහැ, නැවැත්මක් ඒකේ නැහැ. පැවැත්මේ වහල්ලු. නමුත් ධර්මය කියන පදයට, ධර්මය කියන අකුරු හතර, ධර්මය කියන පදයට අම්මා තාත්තට උපස්ථාන කිරීම, ධර්මය කියන පදයට හොඳ දේ කියන වචනේ සමාජයේ පාවිච්චි වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මොකටද? සසර දුකින් මිදෙන්න. එනම් සසර ඇවිදින්නේ අධර්මයෙන්, දුකින් මිදෙන්න ධර්මයේ තරණ කරගන්න ඕන. ඒ ධර්මයේ එළියුණ එක නේද අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ. දැන් කොණ්ඩඤ්ඤටත්, බද්දියටත්, වස්සජිටත්, මහානාමටත් ඔක්කොටම අපටත් නමක් තිබුණට වෙනම පාවිච්චි කරන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් උපදින මේ ස්කන්ධ පංචකයේ ආත්මකට ගැනීම නැති මුලාවේ වුන් ඒක ධානය දක්වාගෙන හින් තිබුණා.
නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය. මගේ බව, මගේ බව, මගේ ආත්ම කොට ගැනීම. දැන් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ස්කන්ධ පංචකයේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන බව ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ ධර්මයයි. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා වගේම මේ පංච උපාදානස්කන්ධය අනිච්චදෝ දුක්ඛදෝ අනාත්තදෝ යෝනිසෝ මනසිකරන්තෝ කියලා තියෙනවා. එහෙනම් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා හේවත් මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන කියන එක නෙවෙයි දා නිදුක්ඛ අනාත්ම කියන්නේ. දෙකම එකක් නේ. ඇයි කලප ගන්න නැත්තේ? එතකොට මේ ස්කන්ධ පංචකයේ ආත්මකට ගැනීමෙන් අනාගත සසරට හේතු ඉතුරු වී අවසන් වෙන මුලාව මොහොතින් මොහොත අනාත්මකට ගැනීමෙන් අනාගත සසරට හේතු ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන්. ඔහු එතකොට අනාත්ම ලක්ෂණය සසර දුකින් මිදෙන්න පාවිච්චි කරනවා. මම මගේ ආත්ම ලක්ෂණය වෙනුවට මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන ලක්ෂණය පාවිච්චි කරනවා ස්කන්ධ පංචකය අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්න. වෙන බුදුරජාණන් වහන්සේ සමාජයට හඳුන්වා දුන්නා වූ භාවනාව. ඒකේ කර්ම හැංගෙන්නේ නැහැ, කර්මශය වෙනවා. එනිසා ඒක වෙනම මාර්ගයක්. ආර්ය මාර්ගය. මාර්ග ගත්තහම ලැබෙන සංසුන්සුවේ ලෞකික නෙමේ ලෝකෝත්තර ඒවට කියනවා ඵල. ඔබට ඕන නම් ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසමුප්පාදේ, නිරෝධය, කර්මක්ෂය කිරීමේ කර්මය, එහෙම නැත්නම් මරණ සතිය කියන ඒවා පැත්තකින් තියලා අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් භාවනා කරන්න. එනනම් ඔබ පංචස්කන්ධ පරිහරණය කෙනෙක් බව තේරුම් ගන්න. ඔබ අනාගත ඵලයක් උපදින හේතුවක් ඉතුරු නොකර ස්කන්ධ පංචකයේ මේ මොහොතේ අවසන් කරන්න. ඒක ලස්සනම වචනයක් මම පාවිච්චි කරනවා. හේතු ඉතුරු කොට අවසන් කිරීම අවශේෂ නිරෝධයයි. හේතු ඉතුරු නොකර අවසන් වෙනකොට අනිත්‍ය හේවත් නිරවශේෂ නිරෝධයයි. අනිත්‍ය නම් අනාත්මයි. නිත්‍ය නම් ආත්මයි. ආත්ම කොට ගන්නට දෙයක් නැති බව තමයි අනාත්ම කියන්නේ. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ඉස්කෝලෙන් ඉගෙන ගත්ත අනාත්ම කියන්නේ ආත්මයක් නැහැ කියලා කියන්න එපා. එතකොට මේ ලක්ෂණ තුන සංස්කාරයන් සතු නිත්‍ය ලක්ෂණය, සුඛ ලක්ෂණය, ආත්ම ලක්ෂණය සත්වයා සසර ඇවිද්දවයි භවගාමී සංසාරේ පුරා. මේ ලක්ෂණ තුන බොරු බව බුදුන් වහන්සේ පැහැදිලි කරමින් ඒ වෙනුවට අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හේවත් ත්‍රිලක්ෂණය ධර්මයේ වශයෙන් දේශනා කළා. ඔබ ස්කන්ධ පංචකය තුළ ත්‍රිලක්ෂණය බලන්න පුරුදු වෙන්න. දැසින් වරපිට තියෙන දේවල් වල බලන්න යන්න එපා. එතෙන්ද එන්න බැරි වුණේ ඒ නිසා තමයි. ඔබට ගැලපෙන අර්ථ පාඩම් කරන ඔබ ඇස් දෙකින් වටපිට තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම බලන්න යනවා. මේ සසර දුකින් මිදෙන්න, කෙලෙස් නැසෙන්න, කර්මක්ෂය වෙන්නනේ අනිත්‍ය පාවිච්චි කරන්න ඕනේ. තව කල්පයක්, කල්ප 100ක් මේ බාහිර වස්තුන්ගේ අනිත්‍ය පාවිච්චි කළත් ලෝභ දේශ මොහ නැති වෙයිද? ඇහැට පේනවට ඒක ඇතිව නැතිව අනිත්‍ය කියලා හිතාගෙන. දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය නෙමෙයි වැරදි. ඔබ බලන විදිහ වැරද්ද තියෙන්නේ. ඒ වැටුණු වලින් ගොඩ එන්න කල්පනා කරන්න ඕන. දැන් මේක තේරුම් ගන්න නැතුව පුළුවන් ද කරන්න? දැන් ඔබ හිතන පරිදි මේකට මොනවා හරි අරමුණක් අරගෙන වඩන්න ඕනේද? ඔබ භාවනා කරන අය යමක් කරන්න ඉල්ලන්නේ මොනවා හරි. දැන් මේ උපන්දය ඇසට කනට නාසයට උපන්දය ලෝභ දේශ මොහයන්ට බැඳිලා අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්න නේද ඕනේ? අරමුණ නේද විදර්ශනා කරන්න තියෙන්නේ. අරමුණ නැතුව කොහොමද භාවනා කරන්නේ? ගැලපෙන්නේ නැද්ද? ප්‍රහාණය කියන මේ හේතු ඉතුරු නොකර අවසන් කිරීම නැවත විග්‍රහයේදී uppannam කාම විතක්කං, uppannam විහිංසා විතක්කං, uppannam විව්‍යාපාද විතක්කං කියන මේ උපන් දේවල් නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරවති කියන වචනට අදාළ කාර්යය කිරීමෙන් ඔබට මේ නිරෝධයටපත් වෙන්න පුළුවන්.
ප්‍රහාණයට. අර සූත්‍රයේ සඳහන් පාලි පාට වතන වදන් ගන්න ගියා නම් මට මේක පැයකින් ඉවර කරන්න බෑ. නමුත් ඒකේ පවතින සාරාංශයයි මා ඔබට ඉදිරිපත් කළේ. දැන් ඒක එදාවනක්ද ඔබ ළඟ තියෙන වැරද්ද සහ නිවැරදි දෙකද? අන්න ඔබ දුක් විඳින්නේ පංචස්කන්ධයේ ආත්මය නැවති වැරද්ද ඔබ කරන නිසා. ඒක ඔබ නිවැරදි වෙන්නකෝ. එතකොට ඔබට අනවජ්‍ය සුඛය හම්බ වෙයි. මේ තථාගතයන් වහන්සේ වදාළ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ එක් ධර්ම න්‍යායක් පමණයි. ඉන් පසුව උන්වහන්සේට තව තවත් ධර්ම න්‍යායන් සමාජයට දේශනා කරන්න සිද්ධ වුණායේ ඒ ඔක්කොම ඕන නිසා නෙමෙයි. මේ න්‍යායක් හදලා ගලපලා තියෙනවා. කෝකෙන් ගියත් සිද්ධ වෙන්නේ ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙන නොපමාව හේවත් නිර්වශේෂ නිරෝධය. එහෙනම් මම කියනවා ඔබ පංචස්කන්ධයේ අනාත්මය බලනවා නම් ඔබ චතුස්සත්‍යයත් වඩනවා. ඔබ පටිච්චසමුප්පාද නිරෝධයත් දකිනවා. ඔබ සතිපට්ඨානයත් වඩනවා. ඔබ කර්මක්ෂය කිරීමේ කර්මයක් කරනවා. ඔබ මරණ සතියත් වඩනවා. ඔබ බොජ්ජංගත් වඩනවා. ඔබ සත්ත්ව විසුද්ධියත් වඩනවා. එනිසා මේ සේරම ඉස්කෝලේ ගිහින් පාඩම් කරගත්ත පරිදි පාඩම් කරගෙන කියන්න මහන්සි වෙන්න ඕන නෑ. අනුගමනීය ප්‍රතිපදාව කුමක්දයි ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අනුගමනය කරන්න ඕන. නැවත නැවතත් එන්න ඇරලා භාවිතෝ බහුලීකතෝ භාවිතා කරන්න ඕන, බොහෝකට භාවිතා කරන්න ඕන. අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. එහෙනම් අභිඥාය පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතිනවා භාවිත බහුලීකත. අභාවිත අබහුලීකත නෙමෙයි. අන්න පෘථග්ජන පුද්ගලයා පවපින ඔස්සේ ජීවත් වෙමින් අභාවිත අබහුලීකත කෙනෙක් බවට පත් වෙලා අභාවිතාවක් නැහැ. සසරේ ප්‍රමාදය සැපවත් දෙයක් වශයෙන්, සසරේ ප්‍රමාදය ඔහුට නිවහනක් බවට පත් කරගෙන ජීවත් වෙනවා. අන්තිම වචනයත් මම ඔබට කියනවා. භව රාමා භික්ඛවේ පජා. ඔන්න පෘථග්ජන ප්‍රජාවගේ චරිත ලක්ෂණය බුදුන් වහන්සේ. භව රතා භව සම්මුදිතා. ඔහු ඒකේ ඇලිලා එකෙන් සතුට වෙනවා. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. පංචස්කන්ධය අනාත්මය තුළ භව නිරෝධය සිද්ධ වෙන්න ඕන. භව නිරෝධය සිදු වෙන්න නම් අනාගත ඵල උපදින හේතුවත් කර්ම බීජ ඉවර වෙන්න ඕන. කර්ම බීජ ඉවර වෙන්න නම් ලෝභ දේශ මොහ නැතෙන්න ඕන. එහෙනම් ලෝභ දේශ මොහ අනිත්‍ය වෙන්න ඕන. ලෝභ දේශ මොහ වැඩෙන්නේ ලෝභ දේශ මොහ මගේ ආත්මයවත් නිස්සකට ආත්ම ගැනීමෙන්. එහෙනම් මේ භාවනාව කිරීමක් නෙමෙයි නොකිරීමක්. ලෝභ නොකිරීම, ද්වේෂ නොකිරීම, ඊර්ෂ්‍යා නොකිරීම, වෛර නොකිරීම, පලි නොකිරීම. නොකිරීමේදී අනාගත ඵලයට හේතු, අනාගත ඵලයක් වෙන්න හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඔබ හැම දිනාට මේක ප්‍රායෝගිකව අත්හදා බලන්න අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්ම දේශනාව අද දින ප්‍රඥා නාලිකාවෙන් විකාශනය කිරීම සඳහා මාතෘකාව අනත්ත ලක්ෂණ සූත්‍රයේ වශයෙන් දෙමින් දායකත්වයේ දරා තිබෙන්නේ සමදරා, චම්පිකා, උත්පලා යන දියණිවරුන් සහ තිදෙනාද දිලීප බෑනන් මුණුබුරන් වන ගඟුල්, සකුල්, චනූප යන අය විසින්. අරමුණ පොළොන්නරුවේ අලුත්ව අංක 113 නිවසේ පදිංචි W සෝමලතා ගුරුමෑණියන්ට අවුරුදු 75ක් පිරීම නිමිත්තෙන් එතුමියටද ජී විමලසේන පියාණන්ටද සෙත් පැතීම වගේම සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම එකතු වෙන්න ඕන. සුබ උපන්දිනයක් වේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේ ඇතුළු රණවිරුවන්ටද නෑදෑහිත මිතුරන්ට ලෝකවාසී හැමට සෙත් පැතීම. දැනට පවතින වසංගත රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සියලු දෙනාට සෙත් පැතීම. දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතිත මිත්‍රාදීන්ට පින් පැමිණවීම. පළමුව ඔබේ දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන් ඔබ හදා වඩා පෝෂණය කළ බැවින් ගෞරවයෙන් සිහිපත් කරන්න. හැම දිනාටම පින් අවශ්‍යයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. පින් කැමති කෙනෙක් ඇත්නම් මේක බලාගෙන ඉන්නවා නම් පින් අනුමෝදන් කරන ජීවිතේ පිනින් පුරවා ගනිත්වා.
එතනින් අතමිදෙන්ට ඉක්මනින් හේතු වෙලා මිනිසත් බව ලැබී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක අවබෝධය අනුගමනයේ ප්‍රතිපදාව තේරුම් ගන්නට ලැබෙන තුෙන් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණසෙන් සැනසෙන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උපන්දින සමරන්නා වූ සදහතරණීය මෑණියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුව සම දීර්ඝායුෂ හිමි වේවා. ඒ වගේම අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දිනාටමත් ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ අනිකුත් හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පිණිස හේතු වේවා. ධර්ම දානයේ යහපත් කුසල කර්මයක් නැත්නම් විශාල දානයක් ඔබ හැම දිනාටත් ඒ ආනිසංස හිමිය තුලින් මේ ජීවිතය ඔබගේ දරුවන්ගේ දරුමුණන්ගේ මව්පියන්ගේ හැම දිනාගේම ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් සියලු සැපයන්ට පැමිණි රණවිරුවන්ට සිත සෑදී ඥාති හිත මිත්‍රාදීන් සිත සෑදී රැකියා ආදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටුවී රෝග පීඩා අවම වී වසංගත රෝගරත්වය දුරු වී පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන් වී කල්යාණ මිත්‍ර සේවනය ලබා ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක ගැඹුර තේරුම් ගැනීම තුළින් වසංගත රෝග තත්ත්වෙන් පරලෝ යන්න බැරි වුණත් තවද හරි දවසක පරලෝ යනවා කියලා තේරුම් අරගෙන එදාටත් බේත් හොයන්නේ නැතුව පරලෝ නොයා ඉන්න පුළුවන් ධර්මයේ හේවත් කර්මක්ෂය කිරීමේ කර්මයේ තේරුම් ගැනීමට ඔබ හැම දිනාට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට